අයිබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූප වාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙදහස් 21 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි. තවත් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු කැබිනට් අමාත්‍ය දුහුරවල දිවුරුම් දෙයි. විදේශ ශ්‍රමිකයන් යොමු කරන ප්‍රේෂණ සඳහා සුවිශේෂී සහන පැකේජයක්. කෙටිදුර දහවන ශූර යුපුන් අබේකෝන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්. රුසියාව යුක්‍රේන ආක්‍රමණය වේගවත් කරයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. එම විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළේ. 2021 දෙසැම්බර් මස පැවැත්වීමට තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදී කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. අවුරුදු 3ක් තිස්සේ පාඩම් කරලා රටේ ප්‍රතිඝාතභෝධය සමග විභාගයේ තියෙන එක සතුටුක් වශයෙන් අවුරුදු 3ක් තිස්සේ පාඩම් කරා මානසියෙන් පාඩම් කරලා තිනවා බලාපොරොත්තු වෙන හොඳට ලියනවා කියලා බලමු වෙන එකක් දාන්න පුළුවන්. සර මේවා තිබ්බත් අමාරුකම් තිබ්බත් ඉතින් කොහොම හරි විභාගය ලියනවා. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3844කදී විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 5,17,496ක් පෙනී සිටින අතර ඉන් 4,07,129ක් පාසල් අයදුම්කරුවන් වන අතර ඉතිරි 1,10,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වනවා. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔවුන් සඳහා ඊට අදාළ විභාග මධ්‍යස්ථානවල විශේෂිත පහසුකම් සලසා දී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා සඳහන් කළේ. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අයදුම්කරුවන් වෙත දැනුම් දෙන්නේ කල්වෙලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි. විභාග පැවැත්වන කාල සීමාව තුළ මාර්ග අවහිරතා ඇති කිරීමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ජනතාවට දැනුම් දී තිබෙනවා. එමෙන්ම අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ. වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා අවශ්‍ය කරන ආරක්ෂක වැඩපිළිවෙල සියල්ල සකස් කරලා තියෙනවා. මෙම සියලුම විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සඳහා සහ ඒ උත්තර පත්‍ර ඒ වගේම ප්‍රශ්න පත්‍ර ආරක්ෂාව සඳහා පොලිසිය අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තියෙනවා. විශේෂයෙන්ම පොලිස් සැරයන්වරයෙක් ඒ වගේම පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ආරක්ෂාව සඳහා ලබා දෙනවා මේ මධ්‍යස්ථානවලට. අපි සහිතව එවැගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු මධ්‍යස්ථානයේ පොලිස් මුරපොලක් ස්ථාපිත කරලා තියෙනවා. පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන මධ්‍යස්ථානවලට මේ සෑම මධ්‍යස්ථානයකම ආරක්ෂාව සඳහා දෛනිකව මුර සංචාර, ඒ වගේම ජංගම සංචාර සහ යතුරුපැයි සංචාර යොදවලා එම ස්ථානවල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. මේ අතර ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ විභාග කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සඳහා ඉන්ධන සැපීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රමානුකූල විය යුතු බවයි. විභාග දෙපාර්තමේන්තුවත් රාජ්‍යයත් විවිධ පාර්ශ්වයන්ත් කිව්වා මේ ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් නැතුව ලබා ගන්න පුළුවන් කියලා විභාග කාර්ය මණ්ඩලවලට. නමුත් ඒව ලබා ගන්න පුළුවන් වුණේ ඊටම අල්පයකට තමයි බහුතරයකට චාල පීඩාවක් නැති වුණා ඉන්ධන ලබා ගැනීමේදී. ඒ වගේම අමාර දිරව් මල් වල ඉන්ධන තිබීමත් මේ ගැටලුවට මූලික වෙලා තිබ්බා. ඉතින් අපි විශ්වාස කරනවා මේ විභාගය ඉදිරියට යාමේදී ඉදිරි දවස්වල මේ ඉන්ධන ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න කියලා. ප්‍රවාහනය සම්බන්ධයෙන් යම්කිසි ලොකු මැදිහත්
මැදිහත්වීමක් වෙලා තිබුණා වගේම ඒ මැදිහත්වීම ඉදිරි දවස්වල තිබාගේ අවසන් වනතුරුත් මේ තත්ත්වය පවත්වාගෙන යා යුතුයි කියලා අපි කියන්නේ. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වන වේලාවන් වලදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් විභාගයේ පැවැත්වෙන දිනවලදී පස්වරු 6:30න් පසුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. අද ආරම්භ වූ 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ජූනි මාස 1 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර අද දිනේදී සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට ස්තුතිය පළ කර තිබෙනවා. නව කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 8 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරබරුවේ දිවුරුම් දුන්නා. ඒ අනුව මේ දක්වා දිවුරුම් දී ඇති කැබිනට් අමාත්‍යවරු ගණන 19ක්. අමාත්‍ය දුහුර 10ක් සඳහා තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඒ අනුව නව කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතා හට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය සහ ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ධූරය හිමි වී තිබෙනවා. කෙහෙලිය රඹුක්වැල්ල මහතා දිවුරුම් දී ඇත්තේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි. ඒ මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසටද ජනාධිපතිවරයා ඉදිරියේ දීරුම් දෙනු ලැබුවා. රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග අමාත්‍ය ධූරයේ සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධූරයේද අද දිනේදී දීරුම් දී තිබෙනවා. නසීර් අහමඩ් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසින්ද ඩග්ලස් දේවානන්ද මහතා හට දීවර කටයුතු අමාත්‍ය ධූරයේද හිමි වී තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි විදුර වික්‍රමනායක මහතා දීරුම් දෙනු ලැබුවේ. එමෙන්ම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හට කර්මාන්ත අමාත්‍ය ධූරයේද හිමි වුණා. මීට අමතරව පසුගිය 20 වනදාද නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දීරුම් දුන්නා. ඊට අමතරව පසුගිය 14 වනදා කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දීරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැරුණු විට මේ දක්වා දීරුම් දී ඇති සමස්ත කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 19ක් වනවා. මට අමාත්‍ය ධූරය ලැබුණේ කෘෂිකර්ම අමාත්‍ය ධූරය සහ වනජීවී සහ වන සම්පත් අමාත්‍යවරයා විදියට අද දිවුරුම් දුන්න අමාත්‍ය. වැටෙන්න දෙන්නේ නැතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. මේ වගකීම කවුරු හරි බාර ගන්න ඕනේ. නිසා අපි පක්ෂයක් විදියට පක්ෂෙන් කැඩිලා යන්නේ නැහැ. පක්ෂයේ නායකයත් එක්ක පක්ෂයත් එක්ක ඉඳගෙන අපි කටයුතු කරනවා. මේ අමාත්‍ය ධූරයකට බාධාවක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වෛරය වෙනුවට කරුණාව දයාව ඇති සත් සමාජයක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවල විශාල වගකීමක් මේ අවස්ථාවේදී ඉටු කළ යුතු වෙනවා. ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහසේ කැමැති තැනක ජීවත් වෙන්න ජීවනෝපාය සලසගන්න නිරායුධ අවිහිංසක ජනතාවට වැඩි ඉඩකඩක් ලැබෙන සාමකාමී දේශයක් වශයෙන් කටයුතු කරලා මේ රට නැවත ගොඩ ගැනීම සඳහා අපි ජාතියක් ලෙස ජාතිය නැගිට්ටවාලීම සඳහා ව්‍යවස්ථාදායකයේ විධායකයා අධිකරණයට වගේම විශාල වගකීමක් ජනමාධ්‍ය වෙත පැවරලා තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා සියලුම මාධ්‍ය සහෘදයන්ට අපි ආරාධනය කරනවා අපි සමග අත්වැල් බැඳගෙන නිදහස් මාධ්‍ය නිරුපද්‍රිතව රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එකතු වෙලා වැඩ කරන්නට කියන ආරාධනය කරනවා. තුන්වන පාර්ශව වලින් ඉන්ධන මිලදී නොගන්නා ලෙස විශේෂ අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉන්ධනවල වෙනත් ද්‍රව වර්ග කලවම් කර අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු වාර්තා වීම හේතුවෙන් අකණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පෙරවුම් හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේ අතර තුන්වන පාර්ශව වලින් ඛනිජ තෙල් මිලදී නොගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්ධන එකතු කිරීම ඛනිජ තෙල් නිෂ්පාදන වෙනත් ද්‍රව සමග මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අතර අද සිට දිවයින පුරා ඉන්ධන පෙරවුම් හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මේ වන විට ඉන්ධන තොගරගත් නෞකා දෙකක් වරාය වෙත ළඟාවීමත් සමගයි. එබැවින් ඉදිරි සති 6ට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටින අතර හෙට සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර තවත් ගෑස් නෞකා දෙකකට අද දිනේ ගෙවීම් සිදු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ඊයේ දිනේදී ගෑස් සිලින්ඩර 80000ක් පාරිභෝගිකයන් හට බෙදා හැරීමට කටයුතු කළ බවයි.
ලෝක ආහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි. ලෝක ආහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. එහිදී ආහාර භෝග පාංශු සම්පත් සහ අපනයන භෝග පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊට අමතරව පොහොර, බීජ සහ ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඒ අනුව ඊට ගත යුතු කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට මාසිකව සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වන අතර දැනට රට තුළ සහල් සංචිත ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාස මැද දක්වා පමණක් බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබුණා. මීළඟ කන්නේ අසුණු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ වීම හේතුවෙන් එතෙක් ඇතිවිය හැකි ආහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක සහ සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. එමෙන්ම නාගරික ප්‍රදේශයන්ට ආහාර සැපීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. විදෙස් ප්‍රේෂණ ඔස්සේ මසකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබා ගත හැකි නම් දැනට දිවයින පුරා පවතින විවිධ පෝලිම් අඩු කරගත හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස විදේශ ප්‍රේෂණය වන පිරිස් වෙනුවෙන් විශේෂ සහන ලබා දීමට යෝජනා කර ඇති බවයි. මහබැංකු අධිපතිතුමා සමග සාකච්ඡා කළා මේ අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික සම්පාදනය කරගන්න කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයිද කියලා. එතුමා අපිට සඳහන් කළේ වෙනත් මාර්ග වලින් ආවත් විදේශගත ශ්‍රමිකයන් හරහා ඔවුන්ගේ ප්‍රේරණ හරහා මාසෙකට ඩොලර් මිලියන 500ක් ලබා දෙන්න පුළුවන් වුණොත් අවම වශයෙන් පළවෙනි පියවර විදියට මේ පෝලින් ටික නැති කරන්න, බෙහෙත් ටික දෙන්න, මිනිස්සු මැරෙන එක නැති කරන්න, ලයිට් කපන එක නතර කරගන්න අපිට පුළුවන් කියන පණිවිඩේ මහබැංකු අධිපතිතුමා අපිට ලබා දුන්නා. ඒ වෙනකොට අපිට දුරකථන ඇමතුම් වෙනවා. අපේ මුදල් යන්නේ වැරදි පාරේ. හරි පාරෙන් මේ සල්ලි ටික රට ඇතුළට ගේන්න. බැංකු හරහා මේ සල්ලි ටික ගේන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒකට යම්කිසි සහනයක් ලබා දෙන්න කියලා ඒ අය ඉල්ලීම් කරනවා. මම ආරාධනා කරනවා මේ ලෝකේ වටේ ඉන්න උගත් බුද්ධිමත් ශ්‍රමිකයින්ගෙන් ඔබේම සහෝදර සහෝදරියන් ලංකාවේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. මේ ප්‍රශ්නෙන් මුදව ගන්න ප්‍රධාන දේ තමයි හරි බැංකුවක් හරහා ලංකාවට ඩොලර් රැවීම. ඩොලර් මිලියන 500ක් මේ වෙලාවේ එකතු වෙලා ඔබට පුළුවන් වුණොත් අපේ රටට එවන්න. අපේ රටේ මේ වෙලාවේ තියෙන මේ පෝලින් ටික නැති කරන්න පුළුවන්. ඒ නිසා ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ අපිට මුදල් එවද්දී ඔබේ විදේශගත ශ්‍රමිකයන් වන ලද මුදල් ප්‍රමාණයට අනුව තීරුබදු රහිත සහන ලබා ගැනීමේ අවස්ථාව අපි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට අපි යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක් මුදලක් ලංකාවට එවලා තියෙනවනම් ඒ අයට වාහනයක් ආනයනය කිරීමේ අවසරයක් ලබා දිය යුතුයි කියලා අද අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අඩුපොලියට නිවාස ණයක් ලබා දෙන්න කියලාත් අපි කියනවා. ඩොලර් 50000ක්වත් එවලා තියෙනවා නම් ඒ අයගේ දරුවන්ට පාසල් වලට සහ උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළත් කිරීමේදී ලකුණු ක්‍රමවේදයක් සකස් කරන හැටියටත් යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයින්ට මේ රටේ ඉඩම් ලබා ගැනීමේදී අන වැඩපිළිවෙලකුත් අපි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ සමග එකතු වෙලා වැඩ කටයුතු කරන්න අපි යෝජනා කරනවා. ඒ වගේම ඔබේ රටේ ඉඳිද්දී ඔබට තමන්ගේ ඉන්න සේවය කරන රටේ ඉඳිද්දී ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අපේ ඒ රටවල් වල තියෙන තානාපති කාර්යාල හරහා ඔබට විසඳුම් ලබා ගැනීමට යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව රිජුව මාව දැනුවත් කිරීම සඳහා WhatsApp අංකයක් ලබා දෙනවා. පටිගත කරන ලද ඔබේ පණිවිඩයේ විදියට අපිට එවන්න අංකය 0.73 44 2500. මේ රටේ ණය අරගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. ණය අරගෙන මේ රට තවත් ණයකාරයෝ කරන්න බෑ. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕනි වගේම විදේශගත ශ්‍රමිකයෝ විදියට පිටරට ගිහිල්ලා ඉන්න ඔබ මේ වෙලාවේ මේ ප්‍රේරණ ප්‍රමාණය වැඩි කරගන්න අපිට උදව් කළොත් මේ රට තවත් ණය කරන්න උවමනා නැති තරමට ඔබට මේ රටට දායකත්වය දෙන්න පුළුවන් වේවි. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව රැකියාව සඳහා විදේශගත වීම 286කින් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව පුද්ගලයන් 1,5821 දෙනෙකු විදේශ රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
පසුගිය සතියන්තය වන විට නැවතත් මෙරට දෛනික සංචාරක පැමිණීම දහස ඉක්මවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසනවා. ඒ මහත්මිය ප්‍රකාශ කළේ පසුගිය කාල වකවානුවේ දෛනික සංචාරක පැමිණීම 600 දක්වා අඩු වූ බවයි. 2020 පළවෙනි මාස 3න් පස්සේ සංචාරකින් රටට ආවේ නැහැ. ආයමත් රට විවෘත කරේ 2021 දෙසැම්බර් 21 වෙනිදා. ඊපස්සේ එදා ඉඳලා ඊටම අඩු සංඛ්‍යාවක් තමයි සංචාරකින් ආවේ. මොකද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ. නමුත් 2021 සැප්තැම්බර් මාසේ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පස්සේ හොඳ සතුටුදායක සංචාරකින් ප්‍රමාණයක් එන්න පටන් ගත්තා. මාර්තු මාසේ වෙද්දින් 1,06,000ක් ලංකාවට ආවා. ඒ හරහා අපි පුරෝකථනය කරලා තිබුණා මේ වසර අවසන් වෙනකොට නැවත අපිට පුළුවන් වෙයි කියලා ඩොලර් බිලියන 2.3ක ඉලක්කය දක්වා යන්න. ඒ හරහා අපිට දලදේශීය නිෂ්පාදිතෙන් නැවත 2.5කට වගේ යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මේ දවස්වල මේ මාර්තු මාසයේ ඉඳලා අපිට ඇතිවෙච්ච ඉන්ධන සහ ගෑස් අර්බුදයත් ඊට පස්සේ ආව විවිධ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග විශේෂයෙන්ම යම් අවස්ථාවක ඒ උද්ඝෝෂණ සාමකාමී බවෙන් එහාට ගිහිල්ලා ටිකක් වයලන්ට් වුණා. කියන්නේ මේත් එක්ක සෑහෙන ඍණාත්මක චිත්‍රයක් මැවුනේ මේ විදේශීය මාධ්‍ය තුල. මාර්තු මාසේ මං කිව්වා 1,06,000ක් ආවා කියලා. ඒ 1,06,000 එනකොට අපිට දෛනික සාමාන්‍ය 3,800ක් වගේ සංචාරකින් ආවා. ඉතින් මේ ගැටලුත් එක්ක ඒක 600කට පමණ පහළ බැස්සා. හැබැයි අපි ඒත් බලාපොරොත්තු අතාරින්නේ නැහැ. මොකද ආපහු මේ සතියන්තය වෙනකොට නැවතත් 1000 ඉක්මවලා සංචාරකින් පැමිණෙනවා. ප්‍රධාන වශයෙන්ම සංචාරකින්ගේ පැමිණීමට බාධාවක් වෙලා තියෙන්නේ විවිධ විදේශ මාධ්‍ය හරහා දැනුම් දෙනවා ලංකාව ඉන්ධන නැහැ, ලංකාවේ කන්න බොන්න නැහැ, ඒ වගේම සංචාරකයින්ට හිතකර නැවෙන පරිසරයක් තියෙනවා, ගැටලු කෝලහල තියෙනවා කියලා. ඇත්තටම කොතනකදීවත් අර වාහන වලින් බස්සලා පයින් යවීම ඇරෙන්න සංචාරකින්ට හානි වෙන දෙයක් අපේ ජනතාව සිද්ධ කරේ නැහැ. ඉතින් අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා අපි සංචාරකයින්ට ඊටාම අපේ මේ ආගන්තුක සත්කාරයෙන් අනුන රටක් හැටියට ප්‍රසිද්ධ. ඉතින් ඒක තවදුරටත් පවත්වාගෙන යමු කියලා. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අඩු වගයක පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,758ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේත් මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,512ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 309ක් වන අතර වෛරසයේ ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,937ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් සහල් කිරිපිටි සහ ඖෂධ ඇතුළත් ඉන්දිය ආධාරතුකය ඊයේ පස්වරුවේ මෙරටට බාර දී තිබෙනවා. ඒ මෙරට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කොළඹ වරායේදී එම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසුවේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම ආධාරතුකය තමිල්නාඩු රජය විසින් මෙරටට ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරිපිටි සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 500කින් යුත් භාණ්ඩ ගිවිසුමේ පළමු අදියරයි. ඒ අනුව මෙම ආධාරතුකයේ මුළු වටිනාකම රුපියල් බිලියන 5.5ක් වනවා. ඊයේ දින ලැබුණු ආධාරතුකයට සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ටොන් 25ක් ඇතුළත්. එම ආධාර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධීක්ෂණය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ග්‍රාම නිලධාරීවරුන් මගින් දිවයින පුරා බෙදා හැරීමට නියමිතයි.
ශල්‍යගාර සහිත ප්‍රමුඛතා රෝහල් සඳහා විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම සියලුම ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද අදාළ ට්විටර් පණිවුඩේ සඳහන් වනවා. ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රෝහල්වල විදුලි ජනන යන්ත්‍ර සහ ගිලන් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සුපුරුදු පරිදි ලබා දෙන බවයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. කැනඩාවේ ප්‍රාන්ත රැසකට බලපෑ සුලිකුණාටුවකින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්වීබෙක් ප්‍රාන්තවලට බලපෑ දරුණු කුණාටුවකින් නිවාස ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඔටාවා ගංගාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කැනඩාවේ කාලගුණික දත්තවලට අනුව එම සුලිකුණාටුව පැයට කිලෝමීටර 132ක වේගයෙන් හමා ගොස් තිබෙනවා. එමෙන්ම කිව්බෙක් ප්‍රාන්තයේ නිවාස 5,50,000කට විදුලියද විසන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ සඳහන් කළේ තම රජය විපතට පත් වූවන්ට උපකාර කිරීමට පියවර ගැනීමට සූදානම් වන බවයි. හෙට මේ මාස 24 වෙනිදා වසර 60කට වැඩි කාලයක් කැලණි ගඟ හරහා ඇති එකම පාලම වූ වික්ටෝරියා පාලම කොළඹ දක්වා සම්බන්ධ වන සියලුම ගමනාගමනය සඳහා විවෘත කර ඇත්තේ 1895 වසරේ මැයි මාස 24 වන දිනයි. එක්සත් රාජධානිය තුළ කාර්මික දේශපාලන විද්‍යාත්මක සහ මිලිටරි වෙනසක කාල පරිච්ඡේදයක් නිර්මාණය කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විශාල ව්‍යාප්තියක් සලකුණු කරමින් ලොවෙන් අඩකම අධිරාජනීය වූ වික්ටෝරියා රැජින උපත ලබා ඇත්තේ 1819 වසරේ මැයි මාස 24 වන දිනයි. සැමුවෙල් F.B. මොරිස් විසින් ඇමරිකාවේ පළමු විදුලි පණිවුඩ මාර්ගය විධිමත් ලෙස ආරම්භ කර ඇත්තේ 1844 වසරේ මැයි මාස 24 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.